උසස් පෙළ තොරතුරු අසන්නිවන තාක්ෂණය අද වන විට තාමත්ම ජනප්‍රිය විෂය මාධ්‍යයක් බවට පත් වෙලා තියෙනවා. මොකද අද ලෝකයේ සියල්ලම තොරතුරු අසන්නිවන තාක්ෂණය අන්තර්ජාලය මෙහා සැබඳිව ලෝකේ ඉතාමත්ම ඉදිරියට ඇවිත් තිබෙනවා. ඉතින් අපේ තොරතුරු අසන්නිවන තාක්ෂණ විෂයට අදාළව නිපුණතාවය අංක 12 යටතේ අපිට තියෙන මාතෘකාව තමයි ව්‍යාපාරික සංවිධාන සහ තරඟකාරී වෙළඳපොළ තුළ තොරතුරු හා සංවේදන තාක්ෂණය භාවිතා කරන්නේ කොහොමද කියන එක. ඉතින් මම හිතන්නේ අද වන විට මේ සමාජ වටපිටාවත් එක්ක තොරතුරු හා සංවේදන තාක්ෂණයේ වෙළඳපොළ ක්‍රියාකාරීත්වය ඉතාමත් ඉදිරියට ඇවිල්ලා තියෙනවා. මේ කාලය තුළ අපි මාර්ගගත වෙළඳාම් මාර්ගගත මිලදී ගැනීම මෙන්න මේ දේවල් දිරි ගන්නවන්නට අවශ්‍ය වටපිටාව අද විට ලෝකේ ඉටු වෙලා තියෙනවා. ඉතින් කාලෝචිත මාතෘකාවක් කාලීන මාතෘකාවක් යටතේ අපි බලමු අපේ විෂය නිර්දේශයට මේ කොටස කොහොමද අන්තර්ගත වෙන්නේ කියලා. ඉතින් මේ ඩිජිටල් ආර්ථිකය අද අපිව තවත් එක් දිශාවකට යොමු කරමින් පවතිනවා. විශේෂයෙන් මේ ඩිජිටල් ආර්ථිකය තුළ අපි මේ සඳහන් කරන්නේ එහෙම නැත්නම් අන්තර්ජාල ආර්ථිකයක් විදිහට සඳහන් කරන සමහර අවස්ථාවල. එහෙමත් නැත්නම් වෙබ් ආර්ථිකයක් විදිහට සමහර අවස්ථාවල අපි මේක සඳහන් කරනවා. කෙසේ වෙතත් ලාභ ලබන සංවිධාන, ලාභ නොලබන සංවිධාන, පෞද්ගලික අංශය, රාජ්‍ය අංශය මේ කියන සියලුම අය මේ ඩිජිටල් සංවේදන ජාලත් එක්ක එකතු වෙලා මේ ඩිජිටල් තාක්ෂණය මත පදනම් වෙලා අපි මේ තාක්ෂණික විප්ලවය ඉදිරියට අරන් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ ඩිජිටල් ඉකොනොමි කියන සංකල්පය අද වනට ඉතාමත්ම බහුල එහෙම නැත්නම් ප්‍රබල සංකල්පයක් බවට පත් වෙලා තියෙනවා. මේ වෙබ් ආර්ථිකය එහෙම නැත්නම් මේ අන්තර්ජාල ආර්ථිකය අපේ විෂය නිර්දේශයට අන්තර්ගතය හරහා අපි ඉස්සරහට ගෙනියන්නට මේ සූදානම්. මෙහිදී අපිට තියෙන මූලික ක්‍රම ශිල්ප තුනක් ගැන කතා කරන්න. ඒකදී අපි කතා කරනවා මේ ප්‍රතිවෙන්දේසී ගැන, එහෙම නැත්නම් රිවර්ස් ඔප්ෂන් කියන එක. එහෙම නැත්නම් කණ්ඩායම් මිලදී ගැනීම. එහෙම නැත්නම් ඊ වෙළඳ පොළවල් නැත්නම් ඊ මාකට් ප්ලේස් කියන ඒවා. එතකොට මෙන්න මේ මාතෘකා යටතේ මේ ඩිජිටල් ආර්ථිකයේ ව්‍යාපාර ක්‍රම අපි මේ පාඩම යටතේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අද බලමු මුලින්ම මේ ප්‍රතිවෙන්දේසී කියන්නේ මොකක්ද? අපි දන්නවා සාමාන්‍ය වෙන්දේසී ක්‍රමයේදී කරන්නේ විකුණුම්කරුවෙක් විසින් භාණ්ඩයක් ඉදිරිපත් කරලා මේ භාණ්ඩය වෙනුවෙන් ගැනුම්කරුවන් කිහිප දෙනෙක් නැවත විශාල සංඛ්‍යාවක් තමන්ගේ වටිනාකම් ඉදිරිපත් කරනවා. මේකට කියනවා ලන්සුවක් ඉදිරිපත් කරනවා. නමුත් මේට හාත්පසින්ම වෙනස් ක්‍රමවේදයක් තමයි මේ ප්‍රතිවෙන්දේසී කියලා කියන්නේ. නැත්නම් රිවර්ස් ඔප්ෂන් කියන එක. මේ ප්‍රතිවෙන්දේසිය තුළ විශේෂත්වය තමයි එක් පාරිභෝගිකයේ තමන්ට අවශ්‍ය දේවල් ඉල්ලුම් කරහම විකුණුම්කරුවන් විශාල සංඛ්‍යාවක් ඊට අදාළ ලන්සු ඉදිරිපත් කරනවා. ඉතින් මෙහිදී පාරිභෝගිකයාගේ අවශ්‍යතාවයන් තෘප්ත කරන ලන්සුවකට පාරිභෝගිකයා කැමති වෙනවා. මේ පාරිභෝගිකයා මේ කාලය තුල ඔහුට හැකියාව තියෙනවා තෝරා බේරා වෙන් කර ගන්නට Taman කුමන භාණ්ඩය මිලදී ගන්නවද කියලා. නමුත් අපි දන්නවා සාමාන්‍යයෙන් අපිට හුරු පුරුදු වෙන්දේසි ක්‍රමය තමයි මේ අපි මල්වට්ටි වෙන්දේසි කියන අපි කතා කරන ලංකාව තුල ජනප්‍රියම වචනේ. නමුත් මෙහිදීත් වෙන්නේ ඉතාමත්ම එක භාණ්ඩයක් වෙනුවෙන් කීප දෙනෙක් ලන්සු ඉදිරිපත් කරනවා. නමුත් ප්‍රතිවෙන්දේසියේදී මේ කාලය තුල එහෙම තමන්ට අවශ්‍ය භාණ්ඩයේ ගැනුම්කරුවා තමයි තීරණය කරන්නේ කාගෙන් මිලදී ගන්නවාද කියන එක ගැන. මේ රූපරාම බැලුවමකට පැහැදිලි වෙනවා. බලන සාමාන්‍ය ප්‍රතිවෙන්දේසිය තුල විකුණුම්කරු තමයි අවශ්‍ය ලන්සු ඉදිරිපත් කරන්නේ. නමුත් සාමාන්‍ය වෙන්දේසිය තුල විකුණුම්කරු ඇවිල්ලා ගැනුම්කරුගෙන් අවශ්‍ය ලන්සු ලබාගෙන තමන්ට කැමති මිලට නැත්නම් තමන්ට අධි මිලකට සමහර අවස්ථාවලදී භාණ්ඩ විකිණෙන අවස්ථාව සිද්ධ වෙනවා. නමුත් ප්‍රතිවෙන්දේසිය තුලදී මේ ක්‍රමය සාහත්පුසින්ම ආත්පසින්ම වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන්නේ පාරිභෝගිකයා තමයි මෙහිදී තීරණය කරන්නේ තමන් කුමන භාණ්ඩයේ කාගෙන් මිලදී ගන්නවද කුමන මිලකට මිලදී ගන්නවද කියන එක. මේ හේතුව නිසාම
පාරිභෝගිකයාට ඉතාමත්ම හොඳ අවම මිලකට භාණ්ඩ මිලදී ගැනීම හැකියාව මේ ප්‍රතිවෙන්දේසිය තුල දක්නට ලැබෙනවා. ඉතින් මේ ප්‍රතිවෙන්දේසිය තුල විශාල ප්‍රතිලාභ සංඛ්‍යාවක් අපිට ලබා ගන්න පුළුවන්. විශේෂයෙන්ම නිෂ්පාදනවල පිරිවැය ඉතාමත්ම සැලකිය යුතු ප්‍රමාණයක අඩු කර ගන්නට මේ මාර්ගගත ප්‍රතිවෙන්දේසිය තුල අපිට සිද්ධ කරන්න පුළුවන්. ඒ වගේම තමයි පාරිභෝගිකයාට තමන්ට කැමති මිලකට මිලදී ගන්න පුළුවන්. මේ කෙරෙහි පාරිභෝගිකයා අපේක්ෂා කරනට මිලට මේ භාණ්ඩ ලැබුණොත් ඔහුට හැකියාව තිබෙනවා තමන්ට කැමති භාණ්ඩය මිලදී ගන්නට. ඉතින් මේක ඉතාමත්ම හොඳ සංකල්පයක් ප්‍රතිවෙන්දේසිය කියන්නේ. විශේෂයෙන්ම අපි සඳහන් කරන්නට ඕන විශේෂයෙන්ම මේ සඳහා සුවිශේෂ වෙබ් අඩවි තියෙනවා ලෝකේ පුරාම ලංකාව දෙතෙන්ට තාමත් සහභාගී නොවුණත් විශේෂයෙන්ම අපි කියනවා ariba.com www.ariba.com ඒ වගේම hedgehog කියන වගේ මේ වෙබ් අඩවි හරහා මේ ප්‍රතිවෙන්දේසිය කියන සංකල්පය තාමත්ම ලෝකේ ජනප්‍රිය වෙලා තියෙනවා. මේ තුලින් පාරිභෝගිකයාට අවම මිලකට භාණ්ඩ හා සේවා මිලදී ගැනීමේ අවස්ථාව උදා වෙලා තියෙනවා. ඒ වගේම තමයි ඊළඟ මාතෘකාවට අපි යමුනොත් මේ කණ්ඩායම් මිලදී ගැනීම නැත්නම් අපි කියන group purchasing කියන. මේක ඉතාමත්ම හොඳ සාර්ථක මාර්ගගත ක්‍රමවේදයක්. මේ තුල අතරම සංකල්පය වෙන්නේ ගැනුම් කරුවන් කීප දෙනෙක් එකතු වෙලා කණ්ඩායමක් විදිහට විශාල ඇනෝමක් ලබා දෙනවා. අපි තනි භාණ්ඩයක් මිලදී ගන්නවට වඩා අපිට කණ්ඩායමක් වශයෙන් මිලදී ගත්තොත් අපි කියන නැත්නම් තොග වශයෙන් මිලදී ගැනීමක් කරගත්තොත් මේ තොග මිල ඉතාමත් අවමයි. විශේෂයෙන් තහනම් කරොත් දැන් මට ඕන මේ වගේ ජංගම දුරකථනයක් මිලදී ගන්න නම් මේ වගේ ජංගම දුරකථනයක් මිලදී ගන්න ඕන පිරිස් අපි එකතු කරගන්න. අපි තුමු පිරිස් 100ක් එකතු කරගන්න. මේ කණ්ඩායම තුල එකතු වෙලා මොකද කරන්නේ? තොග වශයෙන් ඒකක 100ක් මිලදී ගන්න. ඉතින් මේ අපි කණ්ඩායම් මිලදී ගැනීම තුල අපිට අපේ පාරිභෝගිකයන් ඉතාමත්ම හොඳ අවස්ථාවක් වෙනවා. මම හිතන්නේ ලංකාව තුල තාමත් මේ සංකල්පය මුල් බැසගෙන නැති වුණත් ලෝකෙ පුරා ඉතාමත්ම සාර්ථකව මේ කණ්ඩායම් මිලදී ගැනීම තමයි group purchasing කියන සංකල්පය ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන්ම දහන් කරොත් එහෙම etrana.com ලෝකේ ඉතාමත්ම ජනප්‍රිය කණ්ඩායම් මිලදී ගැනීම සම්බන්ධව නම උසුලන වෙබ් අඩවි. ඒකම තමයි usallc.com මේ වැනි වෙබ් අඩවි විශාල සංඛ්‍යාවක් ලෝකයේ තුල මේ කණ්ඩායම් මිලදී ගැනීම සිදු කරනවා. ඉතින් ඒ තුල පාරිභෝගිකයා ඉතාමත්ම අවම මිලකට භාණ්ඩ හා සේවා ලබා ගැනීමේ හැකියාව අද උද්ගත වෙලා තියෙනවා. ඊළඟ මාතෘකාව තමයි මේ e-market place කියලා කරනකොට. විශේෂයෙන්ම සඳහන් කරොත් වෙළඳ පොළක්. අපි කතා කරනකොට අපි දන්නවා වෙළඳ පොළක් කියලා සාමාන්‍යයෙන් කියන්නේ ගැනුම් කරුවන් සහ විකුණුම් කරුවන් මුණ ගැසෙන ස්ථානයක්. ඉතින් මේ වෙළඳ පොළක් කියලා කියන්නේ ගැනුම් කරුවන් සහ විකුණුම් කරුවන් මුණ ගැහෙන මාර්ගගතව මුණ ගැහෙන ස්ථානයකට අපි කියනවා මේ වෙළඳ පොළක් කියලා. මේ වෙළඳ පොළ තුල අපි සඳහන් කතා කරනවා විශේෂයෙන්ම ප්‍රධාන සංරචක දෙකක් ගැන. ඒකට අපි කියනවා ෆ්‍රොන්ට් එන්ඩ් එක එහෙම නැත්නම් ඉදිරිපසාන්තය එහෙම නැත්නම් ඊට පස්සේ කතා කරන බෑක් එන්ඩ් එක නැත්නම් පසුපසාන්තය කියලා. මෙන්න මේ විදිහට කොටස් දෙකකට අපි වෙන් කරගෙන මේ වෙළඳ පොළක් අපි කතා කරනවා. අපි බලමු මේ වෙළඳ පොළක් තුල මොකද්ද මේ ඉදිරිපස නැත්නම් ෆ්‍රොන්ට් එන්ඩ් එක කියලා කියන්නේ. මේ ෆ්‍රොන්ට් එන්ඩ් එක කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි මාර්ගගතව භාණ්ඩ හා සේවා මිලදී ගන්නට අපිට ලැබලා දෙන අපිට වෙබ් අඩවියක් ගත්තොත් මේ වෙබ් අඩවියේ තමයි අපි සාමාන්‍යයෙන් අපි මේ පෙරාන්තයේදී සලකන්නේ. ඒතකොට මේ තුල තියෙනවා විශේෂයෙන්ම ඉලෙක්ට්‍රොනික කැටලොග්ස් නැත්නම් ඉලෙක්ට්‍රොනික නාමාවලි කියන ඒවා, එයාම සර්ච් එන්ජින් කියන ඒවා, එහෙම නැත්නම් අපි කියන ඔය ගෙවුම් ද්වාර නැත්නම් පේමන්ට් ගේට්වේස් කියන ඒවා. ඒ වගේම තමයි ගැනුම් කරුවන් සහ විකුණුම් කරුවන් අතර ගනුදෙනු ක්‍රියාත්මක කරන්න අවශ්‍ය පහසුකම් මේ ආදී මූලික ගැනුම් සහ විකිණීම් වලට අවශ්‍ය මූලික කොටස් අපි මේ පෙරාන්තයේදී සලකනවා. නමුත් පසුවන්තය කියලා කියන්නේ ඇත්තට මේ මාර්ගගත වෙළඳාමයේ තුල මේ ඇනවුම් කිරීමට එහා ගිය ක්‍රියාකාරකම් රාශියක් සිද්ධ වෙනවා. විශේෂයෙන්ම ඇනවුමක් ලැබුණාට පස්සේ මේ ඇනවුම අපි දන්නවා පාරිභෝගිකයා අතර ලැබෙන තාක් ඒක ගබඩා කිරීම, එහෙම නැත්නම් ඒවට අදාළව ඇනවුම් කිරීම, එහෙම නැත්නම් අපි කියන පැකින් කිරීම, පාර්සල් කිරීම, මේ විදිහට බෙදා හැරීම, මේ විදිහට සියලුම කොටස් ටික අපි අන්තර්ගත කරනවා මේ බෑක් එන්ඩ් කියන කොටසට. ඉතින්
මේ ඊ මාකට් ප්ලේස් එක තුළ එතකොට ප්‍රධානම අංග දෙක තමයි මේ ෆ්‍රොන්ට් එන්ඩ් සහ බෑක් එන්ඩ් කියන කොටස් දෙක. ඊළඟට අපි බලමු මේ ඊ ව්‍යාපාරත්ව ශේෂ්ත්‍ර තුළ මොන වගේ සංවිධාන වර්ගද තියෙන්නේ කියලා. මූලික වශයෙන් අපි කතා කරනවා මේ අපි සාමාන්‍ය කතා කරන වෙළඳ ව්‍යාපාර. ඒ කියන්නේ සාමාන්‍යයෙන් එදිනදා මිනිසුන් වෙළඳ පොළට ගිහිල්ලා අවශ්‍ය භාණ්ඩ මිලදී ගන්න පවත්වාගෙන යන වෙළඳ. මේ වෙළඳසැල් අපි කියනවා පියෝ බ්‍රික් මාධ්‍ය කියලා. මේ පියෝ බ්‍රික් කියලා කියන්නේ මේ භාණ්ඩ හා සේවාවන් අපි ලබා දෙනවා අපි කියනවා ඕෆ්ලයින් මෙතඩ් එකට. එහෙම නැත්නම් බ්‍රික් ඕෆ්ලයින් නැත්නම් බ්‍රික් කියන සංකල්පය මත මොවුන් ලබා දෙන්නේ තමන්ගේ භාණ්ඩ හා සේවා තම පාරිභෝගිකයන්ට. එතකොට මේ කාලය තුල ඕෆ්ලයින් කියන සංකල්පය පමණයි මොවුන් භාවිතා කරන. ඒකින්ද අපි ඒකට කියනවා පියෝ බ්‍රික් කියන සංකල්පය. ඊට පස්සේ අපි කතා කරනවා මේ බ්‍රික් ඇන්ඩ් ක්ලික්. මේ බ්‍රික් අපි කලින් කතා කරා මේ ඕෆ්ලයින් කියන එක. එතකොට මේ ක්ලික් කියලා කියන්නේ ඔන්ලයින්. එතකොට සමහර ව්‍යාපාර ස්ථාන තියෙනවා තමන්ගේ ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යනවා මාර්ගගත ක්‍රමයට මෙන්ම මාර්ගගත අපගත නොවන ක්‍රමයට. එහෙම නැත්නම් ඕෆ්ලයින් මෙතඩ් එකට සහ ඔන්ලයින් මෙතඩ් එකට යන මෙතඩ් දෙකටම තම ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යනවා. එවැනි ව්‍යාපාර අපි හඳුන්වනවා බ්‍රික් ඇන්ඩ් ක්ලික් කියලා. ඒත් එක්කම තවත් සමහර ව්‍යාපාර තියෙනවා ඒව සම්පූර්ණ වශයෙන්ම මාර්ගගත ක්‍රමයට තමයි තම ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යන්නේ. මෙවැනි සංවිධානය තමයි ව්‍යාපාර අපි හඳුන්වනවා පියෝ ක්ලික් කියලා. විශේෂයෙන්ම අපි දන්නවා ඉතාමත්ම ජනප්‍රිය පියෝ ක්ලික් වෙළඳ සමාගමක් තමයි eBay කියලා කියන්නේ. Amazon මෙවැනි සංවිධාන තමන්ගේ ව්‍යාපාර කටයුතු ක්‍රියාත්මක කරන්නේ මාර්ගගත ක්‍රමයට පමණයි. ඒ වගේම තමයි අපි දන්නවා සාමාන්‍යවර Air Asia වගේ ටිකටින් කම්පැනි මෙන්න මේ වගේ සමාගම් තමන්ගේ ව්‍යාපාර කටයුතු කරන්නේ මාර්ගගත ක්‍රමයට පමණයි. ඒ නිසා මෙවැනි සංවිධාන අපි හඳුන්වනවා පියෝ ක්ලික් සංවිධාන හැටියට. ඉතින් මේ මූලික කටයුතු අපි කතා කරේ මේ විද්‍යුත්කරණය නැත්නම් මේ වෙබ් වෙළඳාම එහෙම නැත්නම් වෙබ් ආර්ථිකය ගැන මූලික හැඳින්වීමක් අපි ඔය සකස් කරගත්තා. දැන් බලමු අපි මේ වෙබ් ආර්ථිකය තුළ අපිට මුණ ගැසෙන සුවිශේෂීම කොටස තමයි මේ ව්‍යාපාර කියන කොටස. මේ ව්‍යාපාර කොටසේදී අපි කතා කරනවා මේ ඊ වාණිජ්‍ය ගැන. නැත්නම් ඊ කොමර්ස් කියන එක. මේ ඊ කොමර්ස් කියලා කියන්නේ විද්‍යුත් මාධ්‍ය භාවිතයෙන් මාර්ගගත ක්‍රමයට භාණ්ඩ හා සේවා මිලදී ගැනීම. විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕන මේ විද්‍යුත් නැත්නම් ඊ වාණිජ්‍ය කියන එක අර්ථයක් වන්නට වුණොත් ඔබට මේ කරුණු ඉතාමත්ම වැදගත් වෙනවා. විශේෂයෙන්ම අන්තර්ජාල භාවිතයෙන් නැත්නම් මාර්ගගත ක්‍රමයේ යන සඳහන් විය යුතුමයි. ඒ වගේම තමයි තම සේවා සැපයීම මාර්ගගත ක්‍රමයට තම භාණ්ඩ හා සේවා සැපයීම කියන මේ කාරණාව ඒ කියන්නේ ගැනුම් කරුවෙක් විකුණුම් කරුවා යන මේ සංකල්ප මේ තුල අන්තර්ගත වෙන්නට ඕන. එතකොට සාමාන්‍ය මාර්ගගත ක්‍රමයට භාණ්ඩ හා සේවා සැපයීම අපි කියනවා ඊ වාණිජ්‍ය විදියට. එතකොට මේ ඊ වාණිජ්‍ය යන සංකල්පය සමගම තව අපි කතා කරන මාතෘකාව තමයි මේ ඊ බිස්නස් කියන නැත්නම් ඊ ව්‍යාපාර කියන එක. එතකොට මේ දෙකේ අපි වෙන් කර ගන්න ඕනේ මේ ඊ වාණිජ්‍ය සහ ඊ ව්‍යාපාර කියන දෙකේ වෙනස මොකක්ද කියලා. ඊ වාණිජ්‍ය කියලා අපි කිව්වේ සාමාන්‍ය ගැනුම් සහ විකිණීම. එතකොට මේ ඊ ව්‍යාපාර තුල සඳහන් වෙන්නේ මේ ගැනුම් හා විකුණුම් වලට එහා ගිහිල්ලා පාරිභෝගිකයන්ට අදාළ සේවා සැපයීම. අපි දන්නවා සමහර අවස්ථාවලදී අපිට සිද්ධ වෙනවා මේවා පැකින් කරන්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් අපිට ගබඩා කරන පවත්වාගෙන යන්න වෙනවා. ඊට එහා ගිහිල්ලා පාරිභෝගිකයන්ට තම භාණ්ඩ සේවා ලැබෙන තුරු ඔවුන්ට අදාළ සේවා සැපයීමට සිද්ධ වෙනවා. ඒතර මේ සමස්ත ක්‍රියාවලිය අපි කියනවා ඊ ව්‍යාපාරයක් කියලා, බිස්නස් එකක් කියලා. මේ ඊ ව්‍යාපාරය තුළ වැදගත්ම කොටස තමයි මොකද්ද? ඊ වාණිජ්‍ය කියලා කියන්නේ. එතකොට සමස්ත ව්‍යාපාරය තුළ ඉතා තවත් කොටසක් තමයි මේ ඊ වාණිජ්‍ය කියලා කියන්නේ. එතකොට ඊ වාණිජ්‍ය අපිට ඉතාමත්ම වැදගත් වෙනවා ඊ ව්‍යාපාරයක් පවත්වාගෙන යෑම. එතකොට තමන්ගේ කටයුතු මාර්ගගත ආකාරයට එහෙම නැත්නම් ඊ අන්තර්ජාල හෝ එවැනි පහසුකම් යටතේ පවත්වාගෙන යෑම අපි කියනවා ඉදිරිපස සහ පසුපස අන්ත මේ සියල්ලම එකතු කරලා පවත්වාගෙන යන ව්‍යාපාර වලට අපි කියනවා ඊ ව්‍යාපාර කියලා. එතකොට බොහෝ විට මේ ඊ වාණිජ්‍යයේදී කතා කරන්නේ පෙර අන්ත අපි අර කතා කරපු ෆ්‍රොන්ට් එන්ඩ් එක ගැන විතරයි. නමුත්
ඊ ව්‍යාපාර තුළදී අපි මේ ෆ්‍රොන්ට් එන්ඩ් සහ බෑක් එන්ඩ් කියන මේ අවස්ථා දෙකම පිළිබඳව ඉතාමත්ම සවිස්තරව කතා කරනවා. ඊළඟට මේ ඊ ව්‍යාපාර තුළ නැත්නම් ඊ වාණිජ්‍ය තුළ අපිට මුණ ගැහෙන විවිධ ගනුදෙනු වර්ග අපි ගැන හඳුනා ගනිමු. එතකොට මේ ඊ වාණිජ්‍ය තුළ හැදෙන ප්‍රධානම ගනුදෙනුවක් තමයි අපි කියනවා B2B මොඩල් එක. නැත්නම් business to business මොඩල් එක. එතකොට මේ ආකෘතිය තුළ කතා කරන්නේ සමාගම් දෙකක්, එහෙම නැත්නම් අපි හිතමු වෙළඳ ආයතන දෙකක් තමන්ගේ ගනුදෙනු කටයුතු සිදු කරනවා. ඒ කියන්නේ අපි දන්නවා ව්‍යාපාරයක් තම නිෂ්පාදක තම ආයතනයේ භාණ්ඩ මිලදී ගත්තොත් අපි ඒ ආයතනය අපි හඳුන්වන කාර්මික පරිශීලකයෙක් කියලා. නමුත් යම්කිසි ආකාරයකින් තමන්ගේ අවසාන පාරිභෝජනයේ සඳහාම භාණ්ඩ මිලදී ගන්නවා නම් ඔහු හඳුන්වනවා අපි පාරිභෝගිකයෙක් කියලා. එතකොට මේ කාර්මික පරිශීලකයන් අතර භාණ්ඩ හා සේවා හෝමාරු එහෙම නැත්නම් සමාගම් දෙකක් අතර වෙන්න පුළුවන්. මේ විදිහට අපි සාමාන්‍යයෙන් අපි කතා කරන විදිහට මේ තොග වෙළඳාම භාණ්ඩ හා සේවා ලබා ගැනීම මාර්ගගත ක්‍රමයට business to business කියන ආකෘතිය ගන්නවා. ඉතින් මේ B2B type එක ගැන විස්තර කරන්න කිව්වොත් ඔබ අනිවාර්යයෙන්ම සඳහන් කරන්නට ඕන මාර්ගගත ක්‍රමයට මේ වෙළඳාම සිද්ධ වෙන්නට ඕන. ඒ වගේම තමයි විකුණුම්කරු ව්‍යාපාරයක් බවට පත් වෙන්නට ඕන, ගැනුම්කරු ව්‍යාපාරයක් බවට පත් වෙන්නට. එතකොට මෙන්න මේ කොටස් තුනම සම්පූර්ණ වුණාම අපි ඒකට කියනවා B2B type එකක් නැත්නම් business to business model එකක් විදිහට අපි මේක හඳුන්වනවා. මේ business to business model එක නැත්නම් B2B type එකේදී අපිට විවිධ ව්‍යාපාර මුණ ගැහෙනවා. මේ විවිධ ව්‍යාපාර අතරට ප්‍රධානම දේ තමයි අපි කියනවා e-distributor කෙනෙක්. නැත්නම් බෙදා හරින්නෙක් විදියට. අපි බලමු මේ කවුද බෙදා හරින්නෙක් කියලා. දැන් අපි සාමාන්‍යයෙන් දන්නවා සාමාන්‍ය බෙදා හරින්නෙක් කියන ඩිස්ට්‍රිබියුටර් කෙනෙක් කියන්නේ ඔහු භාණ්ඩ හා සේවා එක් ස්ථාන වලට බෙදා හරි පාරිභෝගිකයන් අතර පත්වීමට පෙර නේද? ව්‍යාපාර අතරට බෙදා නැත්නම් එක කඩෙන් කඩේට බෙදාගෙන යනවා. නමුත් මේ තුල වෙන්නේ අන්තර්ජාලය ඔස්සේ නිෂ්පාදකයන්ගෙන් භාණ්ඩ තොග වශයෙන් මිලදීගෙන එම නිෂ්පාදන තවත් වෙළඳ ආයතනයකට ලබා දීම අපි කියනවා බෙදා හැරීමක් විදියට. එතකොට මේ කටයුතු සිද්ධ වෙන්නේ අන්තර්ජාලය ඔස්සේ. මේ e-commerce නැත්නම් වාණිජ්‍ය කියන තුල තාමත්ම වැදගත් වශයෙන් තමයි අන්තර්ජාලය නැත්නම් මේ මාර්ගගත ක්‍රමයට කියන්නේ. එතකොට මේ තුල තමයි මේ සියලු ව්‍යාපාර හඳා පවතින්නේ. එතකොට අපි බලමු මේ ඩිස්ට්‍රිබියුටර් කෙනෙකුට කොහොමද ආදායම් ලැබෙන්නේ කියලා. අපි කියන ආදායම් ආකෘතියක් මෙයාට තියෙනවා. මේ ආදායම් ආකෘතියට අපි කියන ආදායම් ආකෘතිය වෙන්නේ මෙයාලගේ භාණ්ඩ විකිණීමේ. නිෂ්පාදකයාගෙන් භාණ්ඩ අරගෙන තවත් වෙළෙන්දෙකුට එහෙම නැත්නම් ව්‍යාපාරික කරන කෙනෙකුට භාණ්ඩ ලබා දෙනවා. ඒතකොට මෙයා තමයි ප්‍රධාන වශයෙන් ඩිස්ට්‍රිබියුටර් කෙනෙක් බවට පත් වෙන්නේ. ඒතකොට ලෝකේ ප්‍රසිද්ධ මෙහෙම ඩිස්ට්‍රිබියුටර්ස්ලා ඉන්නවා. ඒ අර්ථ මම උදාහරණ කීපයක් ගත්තා. එකක් තමයි මේ ග්‍රේන්ජර් කියන එක. මේ ග්‍රේන්ජර් කියන අය තාමත්ම ලෝකේ තාමත්ම හොඳ ඩිස්ට්‍රිබියුටර්ස්ලා. එතකොට මෙයාලා කරන්නේ නිෂ්පාදකයාගේ නිෂ්පාදන අරගෙන ලෝකේ පුරා මේව බෙදා හරිනවා. එතකොට මේ සඳහා වුන් පාවිච්චි කරන මාර්ගගත ක්‍රමයට ඒකින්ද අපි ඔයගොල්ලන්ට කියනවා ඩිස්ට්‍රිබියුටර් කෙනෙක් කියලා. ඊළඟට බලමු procurement කියන එක. නැත්නම් ප්‍රසම්පාදනය, විද්‍යුත් ප්‍රසම්පාදනය. දැන් අපි දන්නවා සාමාන්‍ය මේ ප්‍රසම්පාදනය කියලා කියන්නේ අපිට අවශ්‍ය භාණ්ඩ හා සේවා මිලදී ගැනීමට අවශ්‍ය මේ සියලුම කාර්යයන්. භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට අවශ්‍ය දේවල් මේ අමුද්‍රව්‍ය වෙන්න පුළුවන්, වෙනත් උපාංග වෙන්න පුළුවන්. මේවා නිෂ්පාදකයන්ගෙන් මිලදී ගන්න වෙනවා. වෙනත් නිෂ්පාදකයන්. එතකොට මේ සමස්ත ක්‍රියාවලියම අපි කියන ප්‍රසම්පාදනය කියන නැත්නම් procurement කියලා. එතකොට දැන් ව්‍යාපාර නැත්නම් මේ B2B business ආකෘතිය තුල මෙවැනි ව්‍යාපාර සංවිධාන ලෝකෙ තුල ක්‍රියාත්මක වෙනවා. එතකොට මේ ව්‍යාපාර වලින් කරන්නේ අන්තර්ජාලය ඔස්සේම භාණ්ඩ එක්ක අමුද්‍රව්‍ය වෙන්න පුළුවන් මේවා තොග වශයෙන් මිලදීගෙන නිෂ්පාදකයන්ට නැත්නම් වෙනත් ඒ භාණ්ඩ අවශ්‍ය පුද්ගලයන්ට බෙදා හැරීම සිදු කරනවා. එතකොට මේ තුල ප්‍රසම්පාදනය කියන ක්‍රියාවලිය සිද්ධ වෙනවා. මේ සඳහා ඔවුන්ට ඇත්තටම අපි ව්‍යාපාරයක් ගත්තොත් ව්‍යාපාරයකට ආදායම ලැබෙන ක්‍රමයක් තියෙනවා. අපි කියන ආදායම ආකෘතියක් තියෙන්නට ඕන. විභාගවලදී මේක බොහෝ විට අහනවා. මේ ව්‍යාපාරයේ ආදායම ආකෘතිය මොකක්ද? එතකොට මේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ආදායම ආකෘතිය වෙන්නේ
වෙළඳ පොළ සාධන වෙළඳ පොළක් හදලා දෙනවා මෙයාලට මේ සඳහා අවශ්‍ය සේවා ගාස්තු. මේ තමන් සපයන සේවාවලට ඒ ප්‍රොකියුමන්ට් වලට ලබා දෙන සේවාවන් වෙනුවෙන් ඔවුන්ට ගාස්තු හිමි වෙනවා. මේක තමයි ඔවුන්ගේ වෙළඳ ආකෘතිය බවට නැත්නම් ආදායම් ආකෘතිය බවට පත් වෙන්නේ. ඊළඟට බලමු එක්ස්චේන්ජස් කියලා. අපි කියන නැත්නම් B2B hubs කියලා කියන මේවට. එතකොට ඒ කියන්නේ මේ තව සංවිධාන වර්ගයක් තියෙනවා. මෙයාලා කරන්නේ මොකද්ද? සියලුම විකුණුම්කරුවන් සහ ගැනුම්කරුවන් සඳහා එක ස්ථානයක් නිර්මාණය කළ දෙනවා. මේ ඔවුන් දෙකොල්ලම සඳහා තෙවන පාර්ශ්වයක් විදිහට ඉඳිමින් ගැනුම්කරුවන් සහ විකුණුම්කරුවන් මුණ ගැහෙන ඔවුන් සඳහා එක්ස්චේන්ජ් වෙන. ඔවුන්ගේ නැත්නම් අපි කියන මෙනි ටු මෙනි මාකට් ප්ලේස් එකක් කියලා දෙනවා. බොහෝ දෙනෙක් එනවා, බොහෝ දෙනෙක් සම්බන්ධ වෙලා කටයුතු කරන මේ වැනි ආකෘති වලට අපි කියනවා එක්ස්චේන්ජ් නැත්නම් B2B hubs විදිහට. මේකත් ව්‍යාපාර නැත්නම් business to business කියන ආකෘතියට තමයි වැටෙන්නේ. ඒතකොට මෙයාලටත් මූලික වශයෙන් ආදායම ලැබෙන්නේ වෙළඳ පොළක් හදලා දීලා ඒ සඳහා සේවා ගාස්තු ලැබෙනවා. ඒතකොට ආදායම් ආකෘතිය වෙන්නේ මේ එක්ස්චේන්ජ්ලා නැත්නම් එක්ස්චේන්ජස් නැත්නම් B2B hubs වල ආදායම් ආකෘතිය බවටපත් වෙන්නේ වෙළඳ පොළ සාධන සේවා ගාස්තු. ඒතකොට මේ විදිහට business to business ආකෘතිය තව බොහෝ දේවල් තියෙනවා. මම කීපයක් ගැන කතා කරා. අපිට තාමත්ම වැදගත් වෙන. නමුත් ලංකාව තුල තාමත් භාවිතයට නොගෙන තාමත් අල්ප වශයෙන් භාවිතාවන් මේ අවස්ථා. ඒතකොට හෙට ලෝකයේ තුල මෙවැනි අවස්ථා තව දුරටත් උදා වෙන බව අපිට තේරෙනවා. ඉතින් ඊළඟ ආකෘතිය විදිහට අපි කියනවා business to consumer කියලා. අපි කියන තා B2C ආකෘතිය කියලා. මේ B2C කියන ආකෘතිය තමයි සාමාන්‍ය අපි කියනවා අන්තර්ජාලයක් ඔස්සේ ගනුදෙනු සිද්ධ වෙනවා. එහෙම නැත්නම් අන්තර්ජාලය ඔස්සේ අපි පාරිභෝගිකයන් යම්කිසි සේවා නිෂ්පාදන ලබා ගන්නවා නම් අපි ඒවට කියනවා B2B ආකෘතිය කියලා. එතකොට අවසාන පාරිභෝජනය සඳහා තමයි මේ භාණ්ඩ හා සේවා ලබා ගන්න. ඒකින්ද අපි කියනවා B2C නැත්නම් business to consumer. business නැත්නම් ව්‍යාපාරයක සිට පාරිභෝගිකයාට තමන්ගේ සේවා සහ නිෂ්පාදන අලෙවි කරන ආකෘතියට අපි කියනවා මේ B2C ආකෘතිය කියලා. එතකොට මේවැනි අපි කියවා එවැනි නිෂ්පාදන තමන්ගේ අවසාන පාරිභෝගිකයාට නිෂ්පාදන හා සේවා ලබා දෙන විවිධ ක්‍රමවේද තියෙනවා මේ ආකෘතිය තුල. මම කීපයක් ගැන මේ කතා කරමු. ඒ විශේෂයෙන්ම අපි කියන පෝටාල් ගැන. වෙබ් පෝටාල් අපි දන්නවා ඒ කතාව. අපි ඉදිරියේදී කතා කරනවා. ඒ වගේම තමයි e-trailer. e-trailer කියන්නේ අපි සාමාන්‍යයෙන් කතා කරනවා සිල්ලර වෙළෙන්දෙක්. සිල්ලර වෙළෙන්දෙකුට අපි කියනවා රීටේලර් කියලා. ඒතර අන්තර්ජාලයේ තියෙන සිල්ලර වෙළෙන්දට අපි කියනවා e-trailer කියලා. ඒ වගේ තමයි content provider. අපි දන්නවා YouTube ප්‍රධාන content provider කෙනෙක්. ඒ වගේ තමයි transaction brokers. විවිධ සේවා සපයනවා. ඒවට අවශ්‍ය කමිෂන් ලබා ගන්න නැත්නම් අතරමැදියෝ. market creators. eBay ලා Amazon ලා වගේ market create කරන අය. ඒ වගේම service provider සේවා සපයන ආයතන සහ community providers. ඒතර මේවා ගැන අපි ඉදිරියේදී එකින් එක කතා කරනවා. right? හරි. අපි දැන් මුලින්ම බලමු කවුද මේ පෝටාල් එකක් කියලා කියන්නේ. නැත්නම් අපි කියන ద్వාරයක් කියලා. ඒතර මේ පෝටාල් එකක් කියලා කියන්නේ අපි කියන සාමාන්‍ය අපි පුරුදු වචන තමයි වෙබ් පෝටාල් කියන්නේ. ඒතර මේ පෝටාල් එකක් කියලා කියන්නේ එක වෙබ් අඩවියක් තුල විශේෂ නිර්මාණය කරන ලද විවිධ වෙබ් පිටු වෙන්න පුළුවන් විවිධ අවශ්‍යතා එහෙම නැත්නම් විවිධ අවස්ථා රාශියක් එක වෙබ් අඩවියක් තුල අන්තර්ගත වෙනවා. ඒක සමහරට අපි උදාහරණයක් විදිහට ගත්තොත් දැන් Yahoo වගේ එකක් ගත්තොත් මේක Yahoo තමයි හොඳ වෙබ් පෝටාල් එකක් MSN වගේ. ඒතර මේ වෙබ් පෝටාල් තුල විවිධ දේවල් තියෙනවා බලන්න. ඔබ නිරන්තරයෙන් දකින මේ වෙබ් අඩවි. ඒකට බලන්න ක්‍රීඩා තියෙනවා නේද? විනෝදාත්මක දේවල් තියෙනවා. එතකොට විවිධ වෙළඳාම් කටයුතු තියෙනවා, දේශපාලන කටයුතු තියෙනවා, මියුසික් නැත්නම් එන්ටර්ටේන්මන්ට් සේවා තියෙනවා. විවිධ. අපි අර කියන්නේ එකී නොකී හැම දෙයක්ම මේ තුල අන්තර්ගත වෙනවා. ඉතින් අන්න ඒ වගේ දේවල් වලට අපි කියනවා පෝටාල් එකක් කියලා. එතකොට මේ වෙබ් පෝටාල් අවසාන පාරිභෝගිකයා වෙනුවෙන් තමන්ගේ විවිධ අන්තර්ගතයන්. අපි වෙන්න පුළුවන් ප්‍රවෘත්ති වෙන්න පුළුවන්, වෙනත් මුදල් අනුපාත වෙන්න පුළුවන්, කොටස් මිල දුරකථන, එනත කොටස් මිල ගණන්, දුරකථන සිතියම් තොරතුරු, විද්‍යුත් අප රසාස්වාද මේ වගේ විවිධ දේවල්. එහෙම නැත්නම් අපි හිතමුකෝ වෙළඳාම කටයුතු shopping කියන කටයුතු. එහෙම නැත්නම් SMS වගේ දේවල්. මෙන්න මේ වගේ දේවල් රාශියක් අපිට ලබා දෙනවා.
එතකොට මේ ආකුවර විවිධ දේවල් ඒ තුල අන්තර්ගත නොවන කිසිම දෙයක් නැති තරම් මේ වෙබ් පෝටාල් එකක් තුල. මේ මම ඉස්සරහත් කතා කරා Yahoo වගේ දෙයක්, yahoo.com, MSN, ඒ වගේ තමයි Spawnline, මේ වගේ වෙබ් අඩවි හොඳ වෙබ් පෝටාල් විදිහට හලනවා. ලංකාව තුලත් දැන් විවිධ වෙබ් අඩවි වෙබ් පෝටාල් තියෙනවා. නේද? ඒතකොට මේ වගේ වෙබ් පෝටාල් තුල අපිට විවිධ සේවා සැපීමක් කරනවා. ඊළඟට බලමු මොකද්ද මේ e-trailer කෙනෙක් කියලා. මම ඉස්සෙල්ලා කිව්වා සාම්ප්‍රදායික සිල්ලර වෙලෙන්දාගේ මාර්ගගත අනුවාදනය කිව්වොත් හරියටම හරි. සාම්ප්‍රදායික සිල්ලර වෙලෙන්දාගේ මාර්ගගත අනුවාදනය. සිල්ලර වෙලෙන්දා කටයුතු තමයි තොග වෙලෙන්දකින් බහඬ ගෙනල්ලා මේ බහඬ අවසාන පාරිභෝගික විතර. e-trailer කියන්නේත් එහෙමයි. ඔහු මාර්ගගත ක්‍රමයට බහඬ අවසාන පාරිභෝගිකයට විකුණනවා. එතකොට විශේෂයෙන්ම සඳහන් කරන්න පුළුවන් අපි දන්නවා මෙයාලට අපි කියනවා virtual business කියලා. ඒ කියන්නේ අතත්‍ය වෙලෙන්දා. උදාහරණයක් විදිහට ගත්තොත් දැන් Amazon වගේ එකක් ගත්තොත් Amazon වගේ වෙබ් අඩවි තුල අපිට ඕන තරම් දේවල් අපිට මිලදී ගන්න තියෙනවා අවසාන පාරිභෝජනය සඳහා. එතකොට මේ සඳහා බොහෝ විට මේවැනි මේ e-trailer කියන ආයතන තුල මේ click and bricks අපි කතා කරා මාර්ගගත ක්‍රමයටත් මාර්ගගත නොවන ක්‍රමයටත් වෙළඳසැල් තියෙන සමාගම් මේ බොහෝ විට මේ e-trailer කියන දෙය අනුමත කරනවා. විශේෂයෙන්ම Amazon වගේ එකක් ඕන ඉතාමත්ම හොඳින් මේ e-trailer කියන නැත්නම් සාම්ප්‍රදායික සිල්ලර වෙලෙන්දයන්ගෙන් පරිබාහිරට ගිහිල්ලා මාර්ගගත ක්‍රමයටත් බහණ්ඩා සේවා සැපීම සිද්ධ කරනවා. ඒ තමයි තවත් එක් ආකෘතියක් B2C ආකෘතිය තුල. ඊළඟට බලමු business to consumer නැත්නම් B2C ආකෘතිය යටතේ කොහොමද මේ මාකට් ක්‍රියේටර් කෙනෙක්ගේ හැසිරීම කියලා. වෙළඳපොළ නිර්මාතෘවරයෙක්. වෙළඳපොළ නිර්මාතෘවරයෙක්. ඉතින් බෞද්ධ මේ අපි දන්නා වෙළඳපොළක් නිර්මාණය කරන අය. ප්‍රධානම අපි දන්නා eBay වගේ එකක් ගැනුම් කරුවන්ටත් විකුණුම් කරුවන්ටත් තම කටයුතු ඉදිරියට පවත්වාගෙන නැත්නම් ඒ අවශ්‍ය කටයුතු නැත්නම් ඒ වෙළඳාම් කටයුතු කරන්න අවශ්‍ය වටපිටාව අවශ්‍ය අපි කියන platform එක මෙයාලා හදලා දෙනවා. ඒකට අපි කියනවා market creatorsලා කියලා. එතකොට අපි කතා කරපුවර වෙන්දේසි වෙන්න පුළුවන්, ප්‍රතිවෙන්දේසි වෙන්න පුළුවන් විවිධ ක්‍රමවේද තුල මේ සඳහා අවශ්‍ය බහණ්ඩ හා සේවා ලබා දීම සිද්ධ කරනවා. ඉතින් ඇත්තටම මේ market creatorsලාට කිසිම තොග හෝ නිෂ්පාදන ප්‍රයෝගයක් අවශ්‍ය නැහැ. අපි දන්නවා නේද? eBay කියන ආයතනයේ තමන් සතු වේ සමහරට කිසිම බහණ්ඩයක් නැතු වෙන්න පුළුවන්. නමුත් ඔවුන් හොඳ බිස් ව්‍යාපාරයක් කරනවා. මොකද්ද? අවශ්‍ය ගැනුම් කරුවන් සහ විකුණුම් කරුවන් එකට මුණ ගැස්සලා ඔවුන් තුල ඔවුන්ට අවශ්‍ය ගනුදෙනු කර ගැනීමට අවශ්‍ය වටපිටාව ඒ platform එක හදලා දීම තුල. ඉතින් eBayලා එහෙම නැත්නම් අපි කියන priceline.com මෙන්න මේ කට්ටිය ඉතාමත්ම හොඳ මාර්ගගත වෙළඳපොළ නිර්මාතෘවරුන් කියලා හඳුන්වන්න පුළුවන්. නැත්නම් market creatorsලා කියලා අපිට හඳුන්වා දෙන්න පුළුවන්. B2C ඊ-වාණිජ්‍ය ආකෘතිය තුළ අපිට මුණ ගැහෙන ඉතාමත්ම හොඳ කොටසක් තමයි මේ content provider කියන එක. නැත්නම් අපි කියන අන්තර්ගත සැපයුම් කරුවෙක් කියලා. අපි මේ අන්තර්ගත සැපයුම් කරුවෙක් කියන වචනය අපිට ෆැමිලිය නොවුනට YouTube කියන වචනේ ඔබ දැක්කොත් ඔබ දන්නවා මේ මොකද්ද කියන්නේ කියලා. එහෙනම් මේ වෙබ් අඩවි හරහා විවිධ තොරතුරු අන්තර්ගතයන් අපි දන්නවා සමහරට රූප වෙන්න පුළුවන්, නිවුස් වෙන්න පුළුවන්, විවිධ ගීත මේ වගේ විවිධ කොටස් අන්තර්ජාලය ඔස්සේ බෙදාහරින පුද්ගලයන්ට අපි කියනවා අන්තර්ගත සැපයුම් කරන නැත්නම් අපි කියන content provider. ඉතින් ලෝකේ පුරා අද මේ වෙනකොට ඉතාමත්ම ජනප්‍රිය ව්‍යාපාර ශ්‍රේෂ්ඨයක් බවට මේ තොරතුරු සංවේද තාක්ෂණයේදී පත් වෙලා තියෙන මේ content providersලා කියනවා. ඉතින් විශේෂයෙන් මෙහිදී අපිට අවස්ථාව ලබා දීලා තියෙන විවිධ තොරතුරු භාගත කරගන්න, විවිධ තොරතුරු ඇතුළත් කරන්න මේ ආකාරයට තොරතුරු ගබඩාවක් පවත්වාගෙන යනවා මේ content providersලා කියනවා. ඉතින් විශේෂයෙන් අපි දන්නවා YouTube, ඒ වගේම තමයි online books, ඒ වගේම තමයි විවිධ ආකාරයේ පුවත්පත් වෙබ් අඩවි, ඒ වගේම රූපවාහිනී, ඒ වගේම ගුවන්විදුලි මෙන්න මේ කියන වෙබ් අඩවි හරහා ඔවුන්ගේ අදාළ තොරතුරු එහෙම නැත්නම් අපි කියන contents
තම පාරිභෝගිකයන් වෙත ලබා දෙනවා. ඉතින් මෙවැනි ශේෂ්ත්‍රයකට අපි කියනවා B2C ව්‍යාපාර ආකෘතියක් කියලා. ඊළඟට බලමු මොනවද මේ transaction brokersලා කියන්නේ කියලා. අපි දන්නවා නැත්නම් සාමාන්‍යයෙන් අපි දන්නවා තරව්කාරයෝ. ඕනෑම ව්‍යාපාර ගන්දිනුවක් සඳහා අතරමැදියෝ සිටිනවා. මේ අතරමැදි තරව්කරුවන් හරහා තමන්ගේ ව්‍යාපාර කටයුතු ප්‍රවර්ධනය කරගන්න දැන් ලොද ලෝකයේ බිහි වෙලා තියෙනවා. ඉතින් මාර්ගගත වෙළඳාම තුලත් මේ අතරමැදියන් හරහා නැත්නම් තරව්කරුවන් හරහා තම ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාමට අවශ්‍ය පහසුකම් හා තමන්ගේ කාලය වියදම් කරන නැත්නම් කාලය වැය කරන කොට්ටාසයක් අපි හඳුන්වනවා මේ transaction brokersලා කියලා. මොවුන් විශේෂයෙන්ම අපි ගත්තොත් එහෙම දුරකථන මාර්ගය හරහා ඊමේල් පණිවිඩ හරහා තමන්ගේ තොරතුරු දෙපැත්තට එහෙම නැත්නම් පාරිභෝගිකයා සහ විකුණුම්කරු අතර තොරතුරු හුවමාරු කරලා මොවුන් අතරමැදියෙක් වශයෙන් කටයුතු කරලා ආදායමක් උපයනවා. විශේෂයෙන්ම ඔවුන්ගේ අපි කියන ආදායම ආකෘතිය වෙන්නේ මේ ගනුදෙනු සිද්ධ කිරීම වෙනුවෙන් අපිට හම්බ වෙනවා යම්කිසි මුදලක් ගාස්තුවක්. ඒ මුදල නැත්නම් තරව් ගාස්තුවක් ලැබෙනවා. මේ තරව් ගාස්තුව ඔවුන් ලබා ගන්නවා. විශේෂයෙන්ම අපි දන්නවා මේ ලෝකයේ තුල මේ වෙනකොට මේ travel services නැත්නම් සංචාරක සේවා. මේ සංචාරක සේවා සපයන්නන් කරන්නේ ඔවුන් කරන්නේ පාරිභෝගිකයන් අදාළ ස්ථාන වලට යොමුගත කිරීම. විශේෂයෙන් අපි දන්නවා පිටරටින් එන සංචාරකයන් මේ තියෙන සංචාරක හෝටල් වලට ඔවුන් අතරමැදියන් විදිහට සම්බන්ධ කරනවා. හැබැයි මාර්ගගත ක්‍රමයට මේක සිද්ධ වෙනින්ද අපි කියනවා ඉන්ටර්මීඩියට්ස්ලා නැත්නම් transaction brokersලා විදිහට අතරමැදියන් විදිහට මොවුන් හැසිරෙනවා. ඉතින් මේ හරහා ඔවුන් විශාල මුදලක් උපයනවා. ලෝකේතර සංචාරක ශාස්ත්‍රය ඒ වගේම අපි දන්නවා විශේෂයෙන්ම රැකියාවන් සඳහා ස්ථානගත කිරීම නැත්නම් මේ රැකියාවන් හොයාදීම වෙනුවෙන් එහෙම නැත්නම් රැකියා ඒජන්සි පවත්වාගෙන යාම වෙනුවෙන් මේ විදිහට මොවුන් මේ අතරමැදියන් විදිහට කටයුතු කරලා තමන්ගේ ආදායම් ලබා ගන්න නැත්නම් ගනුදෙනු සිදු කරනවා. මේ සඳහා මාර්ගගත ක්‍රමයේ භාවිත කරන අපි කියනවා යාලට transaction brokersලා කියලා. නැත්නම් අතරමැදියන් නැත්නම් ගනුදෙනු තරව්කරියන් විදිහට හඳුන්වනවා. ඊළඟට අපි කතා කරොත් මේ service providersලා. අපි ගන්නවා මේ සේවා සපයන්නන් විදිහට. විශේෂයෙන්ම අපි දන්නවා විවිධ සේවා සපයන උපදේශන සේවා වෙන්න පුළුවන්, විවිධ වෙළඳ දැන්ව වෙන්න පුළුවන්. මේ සේවාවන් මාර්ගගත ආකාරයට සපයන පුද්ගලයන්ට අපි කියනවා service providers ලා කියලා. එතකොට B2C ආකෘතිය තුල එහෙම නැත්නම් ව්‍යාපාර සහ පාරිභෝගිකයන් කියන ආකෘතිය තුල ඊ වාණිජ්‍යයේදී මේ service providers ලා කියන නැත්නම් සේවා සපයන්නන් ඊට විශාල කාර්යභාරයක් ඉෂ්ට සිද්ධ කරනවා. ඊට වගේම තමයි අපි කියනවා community providers ලා. මෙයාලට අපි කියන ප්‍රජා සැපයුම් කරවන විදිහ. අපි දන්නවා විශේෂයෙන්ම සෑම වෙබ් අඩවියක් එහෙම නැත්නම් අපි දාකොත් එහෙම Linux, Java මේ වගේ මුදුකාංග වෙනුවෙන් විවිධ communities අපි හදලා තියෙනවා. Java community එකක් ඉන්නවා, Linux community එකක් ඉන්නවා. ඒතකොට මෙයාලා කරන්නේ මොකද්ද මේ තමන්ගේ එකම අරමුණක් වෙනුවෙන්, එකම දෙයක් වෙනුවෙන් තමන්ගේ උනන්දුවක් දක්වන මේ කොටස වෙනුවෙන් එකට එකතු වෙලා සංවිධානය වෙලා මේ වාගේ තියෙන ගැටලු निराකරණය කරගන්න, එයාලගේ තියෙන අදහස් වමාරු කරගන්න අවශ්‍ය ඉඩකඩ හදලා දීලා තියෙන මාර්ගගත ක්‍රමයට මේකට අපි කියනවා community providersලා කියලා. එතකොට අපි දැන් ඕනම කෙනෙකුට මේ හා සම්බන්ධ වෙලා මේ සේවා සපයන කෙනෙකුට තමන්ගේ අදහස් ඉදිරිපත් කළා තමන්ට අවශ්‍යතාව වෙනම දැනුම ලබා ගන්න මේ කැමති තොරතුරු බෙදා හැරීමේ හැකියාව නැත්නම් ලබා ගැනීමේ හැකියාව මේ තුල තියෙනවා. ඉතින් මේ විදිහට B2C කියන ආකෘතිය අපිට හඳුනා ගන්න පුළුවන්. ඊළඟට අපි බලමු මේ C2C කියන ආකෘතිය නැත්නම් consumer to consumer. පාරිභෝගිකයෙක් අවසාන පාරිභෝගිකයෙක් තවත් පාරිභෝගිකයෙකුට තම භාණ්ඩ හා සේවා අලෙවි කිරීම සිද්ධ කරනවා. මෙහිදී සිද්ධ කරන්නේ බොහෝ විට අපි කතා කරොත් එහෙම පාවිච්චි කරපු භාණ්ඩ බොහෝ විට මේ වගේ අලෙවි කිරීම සිද්ධ වෙනවා. අපි දන්නවා eBay වගේ වෙළඳපොළක් තුල මේ සඳහා අපිට අවස්ථාව ලැබලා දීලා තියෙනවා. විවිධ ඒ වගේම තමයි විවිධ බ්ලොග්ස් පවත්වාගෙන යනවා. මේ සඳහා තොරතුරු සපයන්නට. එතකොට පාරිභෝගිකයන්ට තමන්ගේ තියෙන භාණ්ඩ හා සේවා තවත් පාරිභෝගිකයෙකුට විකිණීමේ හැකියාව මේ සඳහා උදා වෙනවා. එතකොට මේ ආකෘතියට අපි කියනවා consumer to consumer එහෙම නැත්නම් C2C කියන ආකෘතිය කියලා. ඊළඟට අපි කතා කරනවා මේ C2B consumer to business. අපි මුලින් කතා කරේ B2C කියන ආකෘතිය. නැත්නම් business to consumer කියන එක. දැන් මේකේ අනිත් පැත්ත.
අපි කතා කරනවා C2B නැත්නම් consumer to business කියන ආකෘතිය තුල. මේ C2B ආකෘතිය තුලදී බොහෝ විට ව්‍යාපාරවලට අවශ්‍ය තොරතුරු සහ විවිධ අපි හිතමු විකුණුම්කරුවන් සොයා දෙන්න කටයුතු මෙන්න මේ පාරිභෝගිකයන් විසින් සිද්ධ කරනවා. විශේෂයෙන්ම දැන් මේ ලෝකයේ තුල අර ප්‍රයිස් ලයින් වගේ වෙබ් අඩවි තුල මේ සඳහා තියෙන අපිට පුළුවන් පාරිභෝගිකයාට Tamanට ඒ විවිධ ආයතන වලට අවශ්‍ය විකුණුම්කරුවන් හොයලා දෙන්න. එතකොට ඔවුන්ට සේවාවක් සපයනවා. මේ සේවාව සැපයීම වෙනුවෙන් අපි මේ සේවාව සපයන්නේ ව්‍යාපාරයකට. මේ ව්‍යාපාරයකට සේවාව සැපයීම වෙනුවෙන් ඔවුන් අපිට යම් කිසි ගෙවීමක් කරනවා. එතකොට ඒ හරහා මේ consumer to business නැත්නම් C2B කියන ව්‍යාපාර ආකෘතිය නැත්නම් ඊ ව්‍යාපාර ආකෘතිය සිතන. මේ සිතුවන්නේ මාර්ගගත ක්‍රමයට ආකාරයට අපි මේක ඊ ව්‍යාපාර ගණන්දෙනු වර්ගයක් හැදියේ නැත්නම් ඊ business transaction type එකක් විදිහට අපි මේකත් හඳුනා ගන්නවා මේ C2B කියන. එතකොට මේ බොහෝ විට සමහර වෙබ් අඩවි තියෙනවා දැන් අර planet feed කියන වගේ වෙබ් අඩවි හරහා එයාලා මොකද කරන්නේ මේ ගනුදෙනුවන් කරුවන්ගේ ප්‍රතිපෝෂණ ලබා ගන්න. ප්‍රතිපෝෂණ ලබාගෙන තමන්ගේ ව්‍යාපාර කටයුතු දියුණු කරන මේ ප්‍රතිපෝෂණ ලබා ගැනීම වෙනුවෙන් මේ ව්‍යාපාරය යම්කිසි ගෙවීමක් කරනවා. මේ ගෙවීමක් කරා ඒ නිසා අපි මේ ව්‍යාපාර ආකෘතියට අපි කියනවා C2B කියන ආකෘතිය නැත්නම් consumer to business කියන ආකෘතිය තුල. ඊළඟට අපි කතා කරමු මේ B2E කියන ආකෘතිය ගැන. නැත්නම් business to employee. නැත්නම් ව්‍යාපාර ආයතනය තම සේවකයන්ට මාර්ගගත ක්‍රමයට සේවාවන් සපයනවා නම් අපි කියන එකට කියන B2C ආකෘතිය. B2E ආකෘතිය කියලා. එතකොට business to employee තමන්ගේ සේවාදායකයන්ට විවිධ ප්‍රධාන වශයෙන් මේ සඳහා භාවිතා කරන්නේ මාර්ගගත ක්‍රමය. අපි දන්නා වෙබ් තමන්ගේ වෙබ් අඩවිය හරහා ඔවුන්ට වෙනමම අවස්ථාව ලබා දෙන සමහර වෙබ් අඩවිය තියෙනවා අපි කියන කස්ටමයිස් කරගන්න පුළුවන්. තමන්ගේ පේජ් එක තමන්ට ඕන විදිහට කස්ටමයිස් කරගන්න පුළුවන්. විවිධ ඒ වගේම අපි හිතමුකෝ විවිධ උපදේශ විවිධ අවශ්‍යතා සඳහා අවශ්‍ය යොමු කිරීම තමන්ගේ මේ වෙබ් අඩවිය හරහා තමන් සේවාවක් සපයනවා. තමන්ගේ සේවකයන්ට. එතකොට මේ ව්‍යාපාර මේ තුලින් බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ ව්‍යාපාරයේ තුල ඉන්න සේවාදායකයන් ඉතාමත් හොඳ තෘප්තිමත් මට්ටමකින් පවත්වාගෙන යන්න. මේ තෘප්තිමත් මට්ටමකින් පවත්වාගෙන යාම තුල ඔවුන්ගේ ප්‍රතිලාභ එහෙම නැත්නම් අවසානයේදී තමන්ගේ ව්‍යාපාරයේ සාර්ථකත්වයට පත් වෙන බව ඔවුන් දන්නවා. ඉතින් ඒකින්ද මේ කටයුතු ඔවුන් තාමත් පහසුවෙන් සහ ලේසියෙන් කරගන්නට ඔවුන් ඒ සඳහා පාවිච්චි කරන මේ මාර්ගගත ක්‍රමය. ඒ සඳහා අපි මේකත් අපි හඳුන්වා ගන්නවා ඊ ව්‍යාපාර ආකෘතියක් විදිහට B2E නැත්නම් business to employee කියන ව්‍යාපාර ආකෘතිය විදිහට. ඉතින් සමාගමක තම සේවකයන්ගේ බහණ්ඩා සේවා සැපයීම මේ තුල නිර්වචනය කරනවා. විවිධ සමාගම් තමන්ගේ සේවකයන්ට විවිධ බහණ්ඩ මාර්ගගත ආකාරයට ලබා දෙන අවස්ථා තියෙනවා. මේ වගේම තමයි අපි උදාහරණයක් විදිහට ගත්තොත් ඔන්ලයින් ඉන්ෂුරන්ස් නැත්නම් මාර්ගගත ක්‍රමයට මේ රක්ෂණ වාරික එහෙම නැත්නම් රක්ෂණය පිළිබඳ තොරතුරු එහෙම නැත්නම් කළමනාකරණය පිළිබඳ තොරතුරු මේ විදිහට තොරතුරු මේ මාර්ගගත ක්‍රමයට ලබා දීම අපි හඳුන්වනවා මේ ඊ ව්‍යාපාර ඊ බිස්නස් එකක් විදිහට. එතකොට මේ අපි හඳුන ගන්න ආකෘතියට අපි කියනවා B2E ආකෘතිය නැත්නම් business to employee කියන ආකෘතිය කියලා. ඊළඟට අපි කතා කරන මේ G2C නැත්නම් government to consumer කියන ආකෘතිය. අපි දන්නවා රාජ්‍ය විවිධ සේවා සපයන තමන්ගේ පුරවැසියන්ට. එහෙම නැත්නම් අපි මේ පුරවැසියන්ගේ සමහර අවස්ථාවලදී මේක G2C කියන එක citizen කියන සමහර අවස්ථාවලදී විස්තර කරනවා. නමුත් ප්‍රධාන වශයෙන්ම මේක G2C ආකෘතිය කියන්නේ government to consumer කියනවා. විශේෂයෙන්ම රජය විසින් පාරිභෝගිකයන්ට සේවා සපයලා රජයට හැකියාව තියෙන මාර්ගගත ක්‍රමයේ සේවා සැපීම තුළ රජයට ඉතාමත්ම විශාල මුදල් ප්‍රමාණයක් ඉතිරි කර ගන්නට. ඉතින් ශ්‍රී ලංකා රජයත් මේ විදිහට තම මාර්ගගත ක්‍රමයට තමන්ගේ සේවාදායකයන්ට අපි ගත්ත පාරිභෝගිකයන්ට සපයනවා. විශේෂයෙන්ම අපි දන්නවා www.srilanka.lk කියන වෙබ් අඩවිය හරහා අපිට පුළුවන් මේ රජයේ විවිධ තොරතුරු රජයේ විවිධ ප්‍රතිපත්ති රජයේ විවිධ චක්‍රලේඛ ආදී මේ සියලුම දේවල් තම පාරිභෝගිකයන්ට තම පුරවැසියන්ට ලබා ගන්න. මේ හරහා මේම මාර්ගගත ක්‍රමයට මේ රජයේ මේ සේවාවන් සැපයීම අපි හඳුන්වනවා G2C විදිහට නැත්නම් government to consumer විදිහට. හොඳයි. මේ තව ව්‍යාපාර වර්ගයක් අපි හඳුනා ගන්නවා මේ e-commerce
enablers ලා කියන නැත්නම් ඊ-වාණිජ්‍ය සක්‍රිය කරන්න ඕනේ. අපි දන්නවා මේ මොන වී ව්‍යාපාර කටයුත්ත සංවිධානය කරත් ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් ටික. එහෙම නැත්නම් ඒ සඳහා අවශ්‍ය වටපිටාව සකසා දෙන්න එහෙම නැත්නම් සපයන්නන් අපිට අවශ්‍ය වෙනවා. අපි එන්නේ මේ කට්ටියට අපි කියනවා e-commerce enablers එහෙම නැත්නම් ඊ-වාණිජ්‍ය සක්‍රිය කරන්නන් කියලා. මේ යටිතල පහසුකම් වශයෙන් අපි සලකනවා hardware, software, networking, security, නැත්නම් e-commerce software system, payment system, database, hosting services මෙන්න මේ විදිහට විවිධ අවශ්‍යතා අපිට අවශ්‍ය වෙනවා මේ නැත්නම් ඊ-වාණිජ්‍ය තුල කටයුතු කරන්න. අපි බලමු hardware ගත්තොත් ප්‍රධාන වශයෙන් අපිට ඕනවා web server එකක්. එතන මේ web server සපයන කට්ටිය ඉන්නවා IBM ලා ඉන්නවා HP ඉන්නවා Dell Sun මේ වගේ විවිධ web servers පවත්වාගෙන යනවා. ඒ වගේම තමයි software ගත්තොත්. software ගත්තොත් ප්‍රධාන වශයෙන් අපිට ඕන වෙන operating system ඕන. ඒ වගේම තමයි server software අපිට ඕන වෙනවා. එතන මේ වගේ අපි ගත්තොත් Microsoft, Red Hat නැත්නම් Linux තියෙන software විවිධ නැත්නම් Apache වගේ ඒවා. මෙන්න මේ විදිහට මුදුකාංග අපිට ඕන වෙනවා මේ අන්තර්ජාල සේවා සපයාගෙන යමින්. එතකොට මේ e-commerce enablers ලා විදිහට වුන් තමන්ගේ සේවා ලබා දෙනවා ඒ ඊ-වාණිජ්‍ය කටයුතු පවත්වාගෙන යාමට අවශ්‍ය ඒ අදාළ ව්‍යාපාර සඳහා. ඒ වගේම තමයි networking කියනත. ඉතින් networking ගත්තොත් ප්‍රධාන වශයෙන් අපි දන්නවා routers වගේ දේවල්. routers ගත්තොත් අපි දන්නවා Cisco නේද JDS මේ වගේ routers. එතකොට මේ routers අපිට ඕන වෙනවා networking සඳහා. ඒ වගේම තමයි ආරක්ෂාව security. අපි දන්නවා මේ මුදල් විශේෂයෙන්ම මාර්ගගත ක්‍රමයට මේ දේවල් සිද්ධ වෙන නිසා අපිට මුදල් වල එහෙම නැත්නම් අපි භාවිතා කරන ඉන්ටර්නෙට් මනි නැත්නම් අන්තර්ජාල මුදල් වල ආරක්ෂාව සහ තොරතුරු අපිට පවත්වාගෙන යන්න වෙනවා ඉතාමත්ම හොඳින්. ඉතින් ඒ සඳහා විවිධ security system අවශ්‍ය වෙනවා. ඒ වගේම තමයි payment system අපිට ගෙවීම් ක්‍රම අවශ්‍ය වෙනවා. දැන් අපි දන්නවා PayPal එතකොට මේ වගේ නැත්නම් Visa වගේ කාඩ් එහෙම නැත්නම් credit card, debit card මේ විදිහට නැත්නම් PayPal වගේ payment gateway අපි කියන payment ద్వාර මේ payment gateway පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මේ හරහා අපිට පුළුවන් වෙනවා මේ ව්‍යාපාර කටයුත්තක් පවත්වාගෙන යන්න මේ සේවා සැපයුන payment system නැත්නම් ගෙවීම් කටයුතු තමයි මොවුන්ගේ කටයුතු. විශේෂයෙන්ම අපි කතා කරමු PayPal වගේ දේවල්. ඒ වගේ තමයි databases. අපි දන්නවා මේ තොරතුරු එක මධ්‍යගත ගබඩාවක පවත්වාගෙන යන්න වෙනවා. ඒ ගබඩාව වලට අපි කියනවා database එකක් කියලා. මේ database සැපයීම කරන්න වෙනවා. විශේෂයෙන්ම අපි දන්නවා ප්‍රධානම Oracle ලා, IBM ලා, Microsoft ලා මේ විදිහට විවිධ ආයතන තියෙනවා. තමන්ගේ මේ database එහෙම නැත්නම් සපයා දීම වෙනුවෙන් ඔවුන් ව්‍යාපාර කටයුතු කරන අපි කියන e-commerce enable ලා විදිහට ඔවුන්ට අවශ්‍ය පහසුකම් සපයන කට්ටිය. ඒ වගේම තමයි hosting services නැත්නම් අපි ගත්තොත් මේ වෙබ් අඩවි පවත්වාගෙන යන්නට අපිට සිද්ධ වෙනවා යම්කිසි සේවා සපයන්න. එතකොට මේ විදිහට වෙබ් අඩවි පවත්වාගෙන නැත්නම් hosting services පවත්වාගෙන යාමට අවශ්‍ය ඒ කටයුතු වෙනුවෙන් ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යනවා. ඉතින් මේ විදිහට පහසුකම් යටිතල පහසුකම් ලබා දීම අපි කියනවා ඊ-වාණිජ්‍ය සක්‍රිය කරන්නන් එහෙම නැත්නම් e-commerce enable ලා කියලා. ඊළඟට අපි ගත්තොත් මේ ඊ-වාණිජ්‍ය ගැන අපි මේ අද දවස් පාඩම පුරාවටම කතා කරේ මේ ඊ-වාණිජ්‍ය කියන කොටස. ඉතාමත්ම හොඳ විශේෂයෙන්ම උසස් පෙළ විභාගය තුල ඉතාමත්ම හොඳින් ලකුණු ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන් කොටසක් තමයි මේ ඊ-වාණිජ්‍ය කියලා කියන්නේ. එතකොට මේ ඊ-වාණිජ්‍ය කියන තුල ලංකාව තුල ඉතාමත්ම අවම වශයෙන් භාවිත වුණත් නමුත් මේ වන විට ඉතාමත් ශීඝ්‍රයෙන් මේ ව්‍යාපාර කටයුතු නැත්නම් ගනුදෙනු වර්ග ඉතාමත්ම හොඳින් සිද්ධ වෙන බවට අපිට ලකුණු පේන යනවා. ඉතින් අද බලමු මේ ව්‍යාපාර පවත්වාගෙන යාමේ වාසි මොනවද කියලා. විශේෂයෙන්ම සඳහන් කළොත් එහෙම මේ ව්‍යාපාරය පවත්වාගෙන යාම තුල විශේෂයෙන්ම අපිට තියෙනවා අපි කියන world wide presence එකක් තියෙනවා. නැත්නම් ලෝක ව්‍යාප්තව අපිට භාණ්ඩ හා සේවා ලබා ගැනීමේ හැකියාව අපිට තියෙනවා. අපිට අද මෙහි ශ්‍රී ලංකාවේ සිට වෙනත් ඕනෑම ස්ථානයක තියෙන භාණ්ඩ හා සේවා නැත්නම් විකුණුම් කරුවන් 100,000 ගණනක් අතරින් අපිට Tamanට කැමති භාණ්ඩය තෝරා ගැනීමේ හැකියාව මේ ඊ-වාණිජ්‍ය තුල තියෙනවා. නැත්නම් ඒ ව්‍යාපාර තුල තියෙනවා. ඒ වගේම තමයි අපි දන්නවා මේ ව්‍යාපාර කියන්නේ ඉතාමත්ම ලාභමදායී අලෙවිකරණ සහ ප්‍රවර්ධන ක්‍රමවේදයක්. ඒ මොකද අපි කියන්නේ සාමාන්‍යයෙන් ගත්තොත් රූපවාහිනී වෙළඳාමක් ගත්තොත් ඒක ඕන කෙනෙක් බලන්න පුළුවන් නැති වෙන්නත් පුළුවන්. නමුත් ඊමානත වෙබ් අඩවියක් තුළ වෙළඳ දැන්වීමක් ක්ලික් කරනවා කියන්නේ ඒක ඔහු අනිවාර්යයෙන්ම බලන බවට
අපිට සහතික වෙන්න පුළුවන්. ඉතින් තමන්ගේ ප්‍රචාරණය වෙනුවෙන් කරන වියදම වෙනුවෙන් ඔවුන්ට ඉතාමත් හොඳ ප්‍රතිචාරයක් ලැබෙනවා. ඉතින් ඒකින්ද දැන් බොහෝ විට හැමෝම මේ අලෙවිකරණය සහ ප්‍රවර්ධනයන් සඳහා මේ අන්තර්ජාලය නැත්නම් ඊබිස් ව්‍යාපාර කටයුතු සඳහා දැන් යොමු වෙමින් පවතිනවා. ඒ වගේම තමයි මේ ගනුදෙනු සඳහා සැබවින්ම ඉතාමත්ම අවම පිරිවැයක් යන්නේ. ඉතාමත්ම සුමට නැත්නම් හොඳ මට්ටමක ගමන් කරන්න අවශ්‍ය ක්‍රියාකාරී නැත්නම් අතරමැදියක් අවශ්‍ය ඉතාමත්ම අවම තමයි අවශ්‍ය වෙන්නේ. නමුත් සාමාන්‍යයෙන් අපි බෙදා හරිනව ගත්තොත් සාමාන්‍ය වෙළඳාමේදී අතරමැදියන්ට ඉතාමත්ම විශාල සංඛ්‍යාවක් වැය වෙනවා. නමුත් ඊ ව්‍යාපාර තුලදී අතරමැදියන් සඳහා වැය වෙන ඉතාමත්ම අවම ප්‍රමාණයක් එයත් අත්‍යවශ්‍ය අතරමැදියන් සඳහා පමණයි. ඉතින් මේ විදිහට ඊ ව්‍යාපාර ගත්තොත් ඉතාමත්ම වාසිදායක වෙනවා අපේ ව්‍යාපාර කටයුතු සඳහා. ඊළඟට අපි ගත්තොත් මේ ව්‍යාපාර අවාසි ප්‍රධානම අවාසි තමයි අපි කියනවා මේ ආංශිකව සීමාවක් තියෙනවා. නැත්නම් අපි කියනවා සෙක්ටරල් ලිමිටේෂන් එකක් තියෙනවා. අපිට තෝරා මේ ව්‍යාපාර භාවිතා කරන්න පුළුවන් කොට්ටාසේ නැත්නම් කාණ්ඩ ඉතාමත් අංශ ඉතාමත්ම සීමිත වෙනවා. මේ සීමිත අංශ තුල අපිට ඉතාම සමහර අංශ අපි දන්නවා ආහාර ගත්තොත් මේ ආහාර වගේ දා ප්‍රායෝගිකව මාර්ගගත ක්‍රමයට විකිණීම ඉතාමත්ම අපහසු වෙනවා. ඒ වගේම තමයි අපි ගත්තොත් වෙනත් අපි ගත්තොත් ඇඟලුම් ගත්තොත් දැන් ඇඟලුම් එහෙම ගත්තොත් අපි දන්නවා ඒක අනිවාර්යයෙන්ම ඇඟට අපි කියන ෆිට් ඔන් කරලා බලන්නට ඕන. ඉතින් ඒ වගේ දේක් මාර්ගගතව විලදී ගැනීමේදී ඉතාමත්ම අපිට අවශ්‍යදායක වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ අවස්ථාවලදී ඒ වගේ ව්‍යාපාර සඳහා මේ ඊ ව්‍යාපාරික සංකල්පය නොගැලපෙන්න පුළුවන්. ඒ වගේම තමයි සමහර විට බොහෝ විට දැන් ආහාර වගේ දේක් විලදී ගන්නට පාරිභෝගිකයන් නිතරම කැමති. දැන් සුපර් මාකට් තියෙනවා. මේ සුපර් මාකට් එකකට ගිහිල්ලා ටිකක් ඇවිදලා කරලා වහන්න මිලදී ගන්න. එතකොට මේ අවස්ථාව මේ ඊ වාණිජ්‍ය තුලින් මගහැරෙන නිසා යම්කිසි කොටසක් මේ සඳහා යොමු වීමේ යම්කිසි අවදානමක් තියෙනවා. ඒ වගේම තමයි අපි ගත්තොත් එහෙම සමහර මේ ඊ ව්‍යාපාරයක් අපිට ආරම්භ කරන්න ගත්තොත් එහෙම මේක පටන් ගන්න ඉතාමත්ම අධික බිලක් අවශ්‍ය වෙනවා. විශේෂයෙන් මේ සඳහා වගේ විසඳුම් මේ ගත්තොත් ඊ-කොමර්ස් අපි ගත්ත software එකක් ගත්තොත් ඒ සඳහා අවශ්‍ය උපකරණ ගත්තොත් ඉතාමත්ම අධික මිලක් යොදවන්නට වෙනවා. එතකොට මේ අධික මිල යොදවන්න පුළුවන් කොට්ටාසයට පමණයි මේ ව්‍යාපාරයක නැත්නම් ඊ-බිස්නස් එකට වෙන්න පුළුවන්. එතකොට ඒ සඳහා තියෙන විශේෂයෙන්ම අන්තර්ජාල පහසුකම් ගත්තොත්, ඒ සඳහා උපකරණ ගත්තොත්, ඊට අවශ්‍ය තවත් මෘදුකාංග ගත්තොත් මේ සියල්ලටම අධික මිලක් වැය කිරීම සිදුවීම නිසා යම්කිසි ඊ ව්‍යාපාර තුල යම්කිසි අවාසිදායක තත්වයකුත් පැන නගින්න පුළුවන්. ඒත් එක්කම ප්‍රධාන වශයෙන්ම ගත්තොත් අපිට තියෙන ගැටලුවක් තමයි මේ ඊ ව්‍යාපාර තුල ආරක්ෂාව. විශේෂයෙන්ම අපි අපේ ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කරන්න පුළුවන්, අපේ ඩෙබිට් කාඩ් පාවිච්චි කරන්න පුළුවන්, විවිධ මුරපදයන් සහ විවිධ පරිශීලක නාම පාවිච්චි කරන මේ හරහා අන්තර්ජාලය තුල මේවා සැරිසැරීම තුල අපේ මේ අපි කියන පෞද්ගලික තොරතුරු එහෙම නැත්නම් සංවේදී තොරතුරු වලට යම්කිසි අගතියක් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් මේක බරපතල තත්ත්වයක්. ඔබ දන්නවා අදටත් ලංකාව තුළට PayPal වැනි සංවිධාන තවමත් ක්‍රියාත්මක නොවීම මේකට හොඳ උදාහරණයක්. ඒතර ලංකාව තුළ මේ වගේ අවශ්‍ය යටිතල පහසුකම් තාමත් ප්‍රමාණවත් නොවීම තුළ ලංකාවේ මේ ඊ ව්‍යාපාර කියන මට්ටම තාම ඉදිරියට ඇවිල්ලා නැහැ. ඉතින් ඒ සඳහා තාමත්ම ගැටලුවක් තියෙනවා ඒ ආරක්ෂාව සම්බන්ධයෙන්. විශේෂයෙන්ම අපි ගත්තොත් එහෙම විද්‍යුත් තැපැල් ලිපින ඒ වගේ අවශ්‍ය මුරපද වෙන්න පුළුවන්. මේ සියලුම දේවල් සමහර ගනුදෙනුකරුවන් සැපයීම ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. ඒතකොට එවැනි අවස්ථාවක් තුළ අපි වී ව්‍යාපාර පවත්වාගෙන යාම එහෙම නැත්නම් ව්‍යාපාර පවත්වාගෙන යාමට මේක විශාල බාධාවක් වෙනවා. ඉතින් මේ සියලු කටයුතු හරහා අපි අද මේ පාඩම පුරාවටම කතා කරේ කොහොමද මේ ඊ වාණිජ්‍ය කියන විෂය එහෙම නැත්නම් අපේ මේ 12 වන නිපුණතාවයට අදාළව උසස් පෙළ තොරතුරු තාක්ෂණ වේදිකේ 12 වන නිපුණතාවයට අදාළව අපි කොහොමද මේ නැත්නම් ඊ-කොමර්ස් නැත්නම් අපි සරල වාසියෙන් කියනවා ඊ-කොමර්ස් නැත්නම් විද්‍යුත් වාණිජ්‍ය කියන කොටස් මේ ව්‍යාපාර ශාස්ත්‍රයේ තොරතුරු තාක්ෂණ sannivedanaya කොහොමද භාවිතා වෙන්නේ කියන මාතෘකාව යටතේ තමයි අපි අද කතා කරන්නේ. ඉතින් ඊ타ත්ම පහසුවෙන් ඔබට උසස් පෙළ විභාගය තුල අපිට තියෙන විෂය නිර්දේශය තුල ඊ타ත්ම හොඳ ලකුණු ප්‍රමාණයක් ලබා ගන්නට පුළුවන් හොඳ අවස්ථාවක් තියෙන මේ විෂය කොටස. ඉතින් 12 වෙනි ඒකකේ අදාළව අද පාඩම අපි මෙතනින් නවත්තර කරනවා. සියලු දෙනාට